right අපි එහෙනම් මේකේ ටියුට් එකේ දින 2011 ගණන් පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඒක අමාරු ගණනක් එහෙම නෙවෙයි. හරිද? අලුත් පොඩි දෙයක් දැනගන්න තියෙනවා. ඒ මූලික ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියන්නේ? හරිද? මූලික ප්‍රතික්‍රියාවක් කියන්නේ මහලු දෙයක් නෙවෙයි. හරිද? දැනට මෙහෙම හිතා ගන්න මම තාම මූලික ප්‍රතික්‍රියාව සම්බන්ධව කතා කරලා නෑනේ. මූලික ප්‍රතික්‍රියාවක් අපි කියනවා ඒ ප්‍රතික්‍රියාවල පෙළයි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයි සමානයි. මූලික ප්‍රතික්‍රියාව ලක්ෂණය තමයි පෙළයි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයි සමානයි. හරිද? ඒක දෙලිනවා. සීක්‍රතා නියමය කියන එක ලහන්නේ. මේ හලෝ දැන් මේ සීක්‍රතා නියමය කොහොමද අපි දන්නවා? R සමානයි k වතාවක් ඒවට සාන්ද්‍රණේ x ඉරි බලය කියලා අපි සාමාන්‍යයෙන් ලියන්නේ. දැන් මේක මූලික ප්‍රතික්‍රියාවක් හින්දා x කියන එක කියන්න ඕනේ නැහැ. මොකද මම දැන් කිව්වා පෙළයි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකේ සමානයි කියලා. හරිද? හරි. ඊට පස්සේ අපි අහලා තියෙනවා දෘಢ බඳුනක් තුළට කෙල්වින් 300 දී ඒ වල මවුල් එකක් ඇතුළත් කිරීමෙන් ඉහත ප්‍රතික්‍රියාව ආරම්භ කරන ලදී 30 කිලෝපැස්කල් වූ ආරම්භක පීඩනය 10යි තප්පර කාලයකදී 32ක් දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ ඒ කියලා ප්‍රතික්‍රියාව දීලා තිනවා මේ A කියන එක්කෙනා වියෝජනය වෙනවලු B ධන C බවට. එතකොට මෙයත් වායු මෙයත් වායු මෙයත් වායු අවස්ථාවේ තියෙන්නේ. එතකොට ඔක්කොම තියෙන්නේ අපි කියනවා වායු අවස්ථාව තමයි තියෙන්නේ. හරිද? එතකොට තප්පර 10ක් යනකොට ඒ කියන එක්කෙනා යම් කිසි ප්‍රමාණයක් වැයලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ වැය වෙච්ච ප්‍රමාණය කෙල්වින් 300 දී වැය වෙච්ච ප්‍රමාණය. right. අපි එහෙම කරමු. අපි ආරම්භයේ තිබ්බ මවුල ගන්න අපිට දීලා තියෙනවා. මෙයාගේ මවුල එකක් කියලානේ. හරිද? මෙයාගේ මවුල එකක් තිබ්බොත් ආරම්භයේ B සහ C කියලා කෙනෙක් නැහැ. මම කියනවා තප්පර 10කට පස්සේ මම කියනවා මේ කියන්නේ t සමානයි බිඳුවේ. t සමානයි තප්පර 10ක් වුණාම මම කියනවා මෙයාගෙන් x ප්‍රමාණයක් වැයලා තියෙනවා. එහෙනම් මොකද වෙනවා? ඉතිරි ප්‍රමාණය කියන්නේ එකයි මවුල ඍණ x. එතකොට ස්ටොයිකියෝමෙට්‍රි අනුව එකට එක අනුපාතයෙන් x ප්‍රමාණය හැදෙන්න ඕන. පැහැදිලිද? ඔන්න එහෙනම් ආරම්භයේ අපිට තිබ්බේ එක මවුලයි B සහ C තිබ්බේ නෑ. තප්පර 10කට පස්සේ ඒකෙන් කොටසක් වියෝජනය කරනවා. තප්පර 10 කියන්නේ මහ ලොකු කාලයක් නෙවෙයි. එතකොට අපි ඒකෙන් ඔක්කොම වියෝජනය වෙලා නැහැ. හරිද? අපෙන් අහන්නේ මේ වියෝජනය වෙලා වියෝජනය වෙච්ච ප්‍රමාණය. කියන්නේ x වන්න කියලා කියන්නේ. එතකොට අපිට සමීකරණයක් තියෙනවා. පද්ධතිය වායු කලාපයෙන් තියෙන්නේ. එහෙනම් PV සමානයි nRT. ආරම්භයේ බලන්න වාජනීය පරිමාව දිලා නැහැ. වායුනියම ගණන් හදලා හොඳට පළපුරුද්ද තියෙන කෙනෙකුට නම් අවස්ථා දෙකකට දාන්න තියෙන්නේ. එකක් t සමානයි 0 දාන්න ඕනේ. අනිත් එක t සමානයි 10 දාන්න ඕනේ. ඒකට වාජනීය පරිමාව වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්ව වෙනසක් කරන්නේ නැහැ. ඒකද වාජනීය පරිමාව වෙනස් වෙන්නේ නැතිලා අවස්ථා දෙකකට දාන්න ගන්න තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා වීගෙන. එහෙනම් එතන ඉස්සෙල්ලාම කියනවා 30 කිලෝපැස්කල් පරිමාව v. n දන්නේ නැහැ. sorry. n කියන එක කෙනා අපි ගන්නවා එකයි මවුල. හරි දීලා තියෙන එකයි කියලා. r වෙනස් වෙන්නේ නැතික අවස්ථා දෙකකට දාන හින්දා මම කෙලිම 300 කෙලිම කියලා ගන්නවා. sorry. දැන් t කියලා ගන්නවා. අවස්ථා දෙකේදීම t එකයි. ඒකයි මම t කියලා ගත්තේ. දෙවෙනි අවස්ථාවේදී කියනවා 32යි කිලෝපැස්කල් වතාවක් v. මෙයාගේ මුළු මවුල ගන්න. මුළු මවුල ගන්න කියන්නේ ඒකේ ඉතිරි ගානයි p සහ c. එන එක ඍණ x ධන x. ඒ කියන්නේ එක ධන x නේ. එහෙනම් මට එනවා මෙතන එක ධන එකයි මවුල ධන x කියලා එනවා. එතනදි rt ගුණ දෙන එකට. එහෙනම් මේක වගේ පළවෙනි සමීකරණය
මේක වගේ දෙවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය විදිහට පළවෙනි සමීකරණය. ඒ කියන්නේ 32 කිලෝපැස්කල් බෙදනවා 30 කිලෝපැස්කල් වලින්. ඒ කියන්නේ මොන මෙතනින් එනවා 1 මවුල ධන x වතාවක් rt බෙදන්න ඕනේ 1 මවුල වතාවක් rt කැවිලා ගිහිල්ලා පැස්කල් කැවිලා ගිහිල්ලා මෙතන මට උත්තරයක් ගන්න පුළුවන් 32 බෙදීම 30යි. එහෙනම් දෙකෙන් බෙදුවාම මට එනවා 16යි 15යි. හරස් කුණු දාපුවාම මට එන්නේ 16 සමානයි 15 ධන 15යි x. ඒ කියන්නේ x සමානයි 1 බෙදීම 15යි මොකද සමානයි x කියලා. එහෙනම් කෙල්වින් 300 දී වියෝජනීය වෙච්ච ප්‍රමාණය අපි කියනවා කොච්චරක්ද? x. එහෙනම් හරි මම මෙතනින් x හොයාගත්තා. x සමානයි 1 බෙදීම 15යි මවුල. හරි. ඕන විදිහට දින. ඉතින් අපි හරියට දිනවා. මේ කෙල්වින් 400 නම් මොනවලු? කෙල්වින් 400 නම් වන්නේ ওই තත්ත්ව ටිකම තියාගන්න. ඒ කියන්නේ ඔය පරිමාවමයි ඔය මවුල ගානම ආරම්භක මවුල ගාන සමානයි. හරිද? එතකොට ආරම්භක මවුල ගාන සමානයි. හැබැයි උෂ්ණත්වය වෙනස් නේ. හරි. එතකොට අපි පොඩ්ඩක් බලමු. මොනවා? එතකොට මම ප්‍රතික්‍රියාව ගන්නම්. ආයතනයක් ඇටිලා යන්න. මේ ලියුවේ කෙල්වින් 300 දී මම ගන්නවා කෙල්වින් 400 දී. කියන්නේ A කියන එක නපත් වෙනවා. A BC බවට තමයිපත් වෙන්නේ. හරිද? එහෙනම් T සමානයි බිඳුවේදී. අදාළ තියෙන්නේ කොච්චරද? අරයගේ තව ප්‍රමාණයක් ගන්න එක. නේද? එකයි මවුල ප්‍රමාණයක් තියෙනවා. හරිද? ආරම්භයේ B සහ C නෑ. ඒකත් තප්පර 10ක් ගන්න. තප්පර 10කට ගන්නේ මම අනිවාර්යෙන් අපි දන්නා උෂ්ණත්වය වැඩි වෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන බයි. උෂ්ණත්වය වැඩි වෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියනවා. හරිද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා නම් x ප්‍රමාණය නෙවෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයක් වියෝජනය වෙලා තියෙනවා. හැබැයි මම කොච්චරද කියලා දන්නේ නැහැ. මම ඒ ප්‍රමාණය y කියලා ගන්නවා. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ 1 මවුල ඍණ y. හැදෙනවා y ප්‍රමාණය. දැන් එහෙනම් අපි y හොයාගන්න බෑ. ආයෙත් p සමාන nrt දාපුවම ඒ වෙලාවේ ආරම්භක පීඩනය කියලා කියන්නේ 40 කිලෝපැස්කල්. වතාවක් පරිමාව v වෙනස් වෙන්නේ නැහැ. n කියන්නේ 1 මවුල වතාවක් rt ගුණිතය මම නියතයක් කියලා ගන්නවා. මොකද මෙතනදී අවස්ථා දෙකම දාන්න තියෙන්නේ කෙල්වින් 400. තප්පර 10කට පස්සේ දාපුවම මෙතන ඉන්නේ කිලෝ පැස්කල් 45යි. වතාවක් පරිමාව v කියනවා. මෙතන ඉන්නේ අපිට 1 මවුල ධන y වතාවක් rt. මගේ තුන්වෙනි සමීකරණේ මගේ හතරවෙනි සමීකරණේ මම හතරවෙනි සමීකරණේ ලියනවා තුන්වෙනි සමීකරණේ. හරිද? හරි. එතකොට මට එනවා 45 කිලෝපැස්කල් v දෙනවා 40යි කිලෝපැස්කල් v වටිනවා 1 මවුල ධන y වතාවක් rt බෙදනවා 1 මවුල rt කැවිලා v ට v කිලෝපැස්කල්ට කිලෝපැස්කල් කැවිලා ගියාම හරිද? වටිනවා මෙතනින් පහෙන් කැපෙනවනේ 8යි 9ක් කියලා එනවා. හරස් තුන කියලා දාපුවම 9 සමානයි 8 ධන 8යි y කියලා එනවා. එහෙනම් y සමානයි 1 බෙදීම 8යි මවුල සමානයි y කියලා. එහෙනම් y සමානයි අපිට එනවා 1කට 8යි. හරිද? හරි. අපෙන් අහනවා ඊට පස්සේ තුන්වෙනි කොටසේ හේතු දොක්කමින්
හේතු දක්වමින් K2 විශාලයි K කියලා කියනවා. හේතු දක්වමින් K2 විශාලයි K. හරිද? හරි. එතකොට අපිට මේකට යන්න ක්‍රම දෙකක් තියෙනවා. හරිද? පළවෙනි ක්‍රමේ තමයි හරිද? අපිට මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද? උෂ්ණත්වය වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරිද? උෂ්ණත්වය වැඩි වෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. ඒක නිසා K වැඩි වෙන්න ඕනේ. ඔකනේ තරකේ. අපි දැන් මේක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. එහෙනම් මට උෂ්ණත්ව දෙකක් තියෙනවා. මේ උෂ්ණත්ව දෙකට මම මේක ලියනවා. උෂ්ණත්ව දෙකට ලියුවොත් මට එන්නේ කොහොමද? මම ඉස්සෙල්ලාම කෙල්වින් 300ට මේ ප්‍රකාශනය ලියුවොත් මම ඒ වෙලාවේ රේට් එක කියන R 300යි කෙල්වින් කියලා කියනවා. මේකට කෙල්වින් 300 රේට් එක සමානයි K1 වතාවක් ඒ වල ආරම්භක සාන්ද්‍රණය. හරිද? ඒ වල ආරම්භක සාන්ද්‍රණය. එහෙනම් අපි දන්නවා සාන්ද්‍රණය. ශීඝ්‍රතාවය කියන එක ලියන්න පුළුවන් අපිට කොහොමද? සාන්ද්‍රණ වෙනස දෙවීම ගත වූ කාලය. එහෙනම් අපි ලියන්න පුළුවන් සාන්ද්‍රණ ඒක අපි ඉගෙන ගන්න ඉස්සෙල්ලාම ඔය සමීකරණ ඉගෙන ගන්න කලින් ශීඝ්‍රතාවය කියන අර්ථ දක්වනවා නිශ්චිත කාලයක සිදුවන සාන්ද්‍රණ වෙනස දෙවීම ගත වූ කාලය කියලා. එහෙනම් මෙතනදී සිද්ධ වෙන සාන්ද්‍රණ වෙනස කොච්චරක්ද? අපි බලුවොත් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. x ප්‍රමාණයක් අයින් වෙන්නේ. එතකොට ඔය අපි අර්ථ දැක්කේ මවුල එක්ක. එහෙනම් අපිට ලියන්න පුළුවන් සාන්ද්‍රණ වෙනස මේකත් උනන අපිට ලියන්න කොහොමද? ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T. ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T. එහෙනම් ඩෙල්ටා A ප්‍රකාශනයක් ලියුවොත් මට ලියන්න පුළුවන් සාන්ද්‍රණයනේ. දැන් අපි හොයාගත්තේ මවුල ගන්න. වෙනස් වෙච්ච මවුල ගන්න සාන්ද්‍රණය ගන්න පුළුවන් අපිට කොහොමද? පරිමාවෙන් බෙදුවම. එහෙනම් 1ට 15යි v මවුල ගන්න ඩෙසිමීටර. මෙයත් අපි සාන්ද්‍රණයේ විදිහට ප්‍රකාශ කරොත් 1ට 8යි v මවුල ගන්න ඩෙසිමීටර වෙනවා. එහෙනම් ආදේශ කරොත් මට ලියන්න පුළුවන් 1ට 15යි 15යි v මේක තමයි සාන්ද්‍රණ වෙනස බෙදෙනවා ගත වෙච්ච කාලය t වලින්. එනේ ඒක සමානයි K1 වතාවක් ආරම්භක මූල ගාන 1යි බෙදෙනවා පරිමාව v වලින්. දෙවෙනි අවස්ථාව ලියනවා R කෙල්වින් 400 දී. එහෙනම් මට මේක ලියන්න පුළුවන් K2 වතාවක් A. එහෙනම් ඒක සමානයි A ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T. ඩෙල්ටා A බෙදීම ඩෙල්ටා T. අර අවස්ථා දෙක ලියගත්ත සමීකරණ දෙකක් සමාන කරමු කරේ. එහෙනම් ඩෙල්ටා A සාන්ද්‍රණ වෙනස කියන්නේ ඒ වෙලාවේදී ඉන්නේ 1ට 8යි v වෙන සාන්ද්‍රණ වෙනස දෙන්නගෙදීම ගත වෙච්ච කාලය සේම් නේ. ඇයි 1ට 15ක් වෙන්න යන්නේ තප්පර 10යි 1ට 8ක් වෙන්න යන්නේ තප්පර 10යි. ඒ කියන්නේ මම d කියනවා ගන්නවා. එහෙනම් ඒක සමානයි K2 වරා A කියන්නේ ආරම්භක මූල ගාන එමමයි බෙදීම v. එහෙනම් මම වගේ පස්වෙනි සමීකරණය කියලා ගන්නවා. මේක මගේ 6 වෙනි සමීකරණය කියලා ගන්නවා. හරිද? එහෙනම් දැන් සමීකරණ දෙකක් තියෙනවා. සමීකරණ දෙක ඇසුරෙන් අපිට තියෙන්නේ ඔප්පු කිරීමක් කරන්න. එහෙම ගත්තොත් මම කරන්නම් 6 වෙනි සමීකරණේ 5 වෙනි දාන්න. 6 වෙනවා 5. එතකොට එනවා 1ට 8ක් v බෙදීම t. මේ සමස්තය බෙදන්න ඕනේ
1ට 15ක් වී බෙදීම t වලින්. මේක සමාන වෙනවා k1 වතාවක් 1යි මවල බෙදීම v බෙදීම k2 වතාවක් 1යි මවල බෙදීම මේ පදයට t ට v ට v කැවිලා ගියාම අන්තිමට මට එනවා k2 බෙදීම k1 සමානයි 15 බෙදීම 18ක් විතර. හරිද? ඔන්නතර සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද? k1 k2 විශාලයි k1 කියලා. හරිද? k2 විශාලයි k1. ගාන සමාංශය ගැන කතා කරමු. හරිද? අපි මේක ලියලා තියෙන්නේ කොහොමද? මෙන්න මේ කතන්දරේ. මේක තමයි ශීඝ්‍රතා නියමය. ශීඝ්‍රතා නියමය. නමුත් අපි ආරම්භක ශීඝ්‍රතාවය වේවා, මධ්‍යක ශීඝ්‍රතාවය වේවා, අවසන් ශීඝ්‍රතාවයක් කරා මොකක් හරි මොකටද ශීඝ්‍රතාවයක් කියලා කියන්නේ? සාන්ද්‍රණ වෙනස විදිහේ ගතෝකාරය. එහෙනම් ආරම්භක ශීඝ්‍රතාවය සඳහා විශේෂිත ප්‍රකාශනයක් තියෙනවා. නැත්නම් පොදුවේ ශීඝ්‍රතාවය සඳහා මෙන්න මේ ප්‍රකාශනය තියෙනවා. ඔන්න ශීඝ්‍රතාවය අතර සම්බන්ධ දෙක සමාන වෙන්න බෑ. හරිද? අම්මා කිව්වත් මව කිව්වත් දෙන්නම එකයි. ඒ වගේ සිද්ධියක්. හරිද? මෙන්න කතන්දර. හරිද? ඔක තවඩක් හොර බැලුවම මම ගාව වැඩි කොට දාගන්න ලේසි. right. අපි කොහොමද 2011 ගාන දාගන්න කරමු. මේක 14 ගාන. 2011 ගාන. අලුත් අර ඔන්ලයින් ක්ලාස් එක කරද්දී කට්ටිය එක හුටපට තියෙනවා ප්‍රශ්නනේ. මේ සිග්නල් ප්‍රශ්නනේ. ඒකෙන් තමයි මම මේකත් ඒකම සාකච්ඡා කරන්න. හරි මේක කියලා තියෙනවා 2011 ගාන. ඔව් මේක ඇවිල්ලා 196 වෙනි ගාන. හරිද? ටියුට් එකේ 196 වෙනි ගාන. ඒතකොට ඒක කියලා තියෙනවා ආරම්භක ශීඝ්‍රතාවය සහ මධ්‍යක ශීඝ්‍රතාවය යන අර්ථ දක්වන්න. මොකද ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රතික්‍රියක මිශ්‍ර කරපු ගාම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට කියනවා ආරම්භක ශීඝ්‍රතාවය කියලා. මධ්‍යක ශීඝ්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාව සිදු වන අතරමැද කාල ප්‍රාන්තරයකදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. right. දැන් ඊට විස්තරට ගියාම මේක කියන්නේ ABC කියලා තුන් දෙනෙක් ඉන්නවලු. මේ තුන් දෙනා ප්‍රතික්‍රියා කරලා පළ හදනවලු. හරිද? දවතලික දීලා දිනවා. අපේ කාදෙන පළවෙනි එක ශීඝ්‍රතාවය ABC සාන්ද්‍ර වලට සම්බන්ධ කරන ගණිතමය ප්‍රකාශනය. ඒ කියන්නේ ශීඝ්‍රතා නියමය කියන එක ගන්න දෙන්නේ. එහෙනම් අපි කියනවා කවුද? R සමානයි k වතාවක් භෞතික අවස්ථාවක දීලා නැහැ. ඉතින් A වල x වල B වල y වල සහ C වල z වෙන බල. A වල x B වල y සහ C වල z කියලා ගන්න පුළුවන්. මේක හරියට දෙවෙනි ප්‍රශ්නේදී ABC යන එකේ ප්‍රතික්‍රියාවට සාපේක්ෂව පෙළ හොයන්න කියලා කියනවා. එහෙනම් පෙළ කියන එක හොයන්න අපි සමීකරණ ටික හදාගෙන ඉන්න බෑ. දැන් සමීකරණ ටික හදුවොත් බලන්නකෝ ඔගේ අන්තිම කොටසේ වගේ අන්තිම කොටස කියලා දෙනවා පළසැදීමේ ශීඝ්‍රතාවය. ආරම්භක ශීඝ්‍රතාවය. 8 වැඩි කිරීම 10 වෙනි 4යි 1.6 වැඩි කිරීම 10 වෙනි 3යි ඔහොම කියලා දෙන්නේ. එතකොට පොඩ්ඩක් ඔලුව කල්පනා කරන්න. ඔය සාමාන්‍ය විභාග වේලාවට මේ ගණන් සාමාන්‍යයෙන් ලේසි ගණන් නෙමෙයි. ඒ නිසා සුළු කිරීම පොඩ්ඩක් ලේසි වෙච්ච ගමන් හරිද? ලේසි වෙන ගණනට අපිට ගණන් හදාගන්න ලේසි. නැත්නම් ඔය එකක් බලන්න එකක් 10 වෙනි 4ක බලයක්. දැන් අපි දන්නවනේ මේක ගණන් හදන්න තියෙන්නේ කොහොමද කියලා. ආමුතුන් ක්‍රමයක් හොයාගෙන කියලා කරන්නේ නෑනේ. මේකේ තියෙන සමීකරණ හතරක් කරන් බෙදන්න. හරිද? එතකොට ඒක අපි දන්නවනේ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මෙතන කරන්න තියෙන මෙහෙම දෙයක් 10 රින 4 බලයක් තියෙද්දි ඒක 10 රින 3ක් කරගන්න. ඒතකොට සුළු කරගන්න ලේසි ඉච්චරයි. ලකුණු හම්බ වෙනවා වැඩිපුර හම්බ වෙනවා හැම මොකුත් බයිලාවක් නෑ. හරිද? සුළු කරගන්න ලේසි. ඒක Tamanට 10 රින 4ක් කියලා තියෙන එක සුළු කරගන්න ලේසි නම් එහෙම සුළු කරන්න. මට නම් සුළු කරගන්න ලේසි ඔක්කොම ටික එකම විදිහට තිබ්බට මේ જાති ගණන් වල කවල ගන්න ලේසි. හරි. එහෙනම් පළවෙනි සමීකරණය ලියුවොත් අපි ලියන්න පුළුවන් 8 වැඩි කිරීම බිංදුව වශයෙන් 8. මේක දෙන්නේ 8 වැඩි කිරීම 10 නතරනේ. බිංදුව වශයෙන් 8 වැඩි කිරීම 10 කියන තුන පොඩ්ඩක් ඒ වගේ වෙලාවට
අවධානයෙන් ඉන්න. මවුල ගන්න ඩෙසිමීටර් තප්පරයට සමානයි k වතාවක්. ඒ වල සාමාන්‍ය 0.1 එහෙනම් 0.1යි අනිවාර්යයෙන් ලියන්න ඕනේ ඒකකය. නැත්තම් මේක ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරිද? මේ 0.1යි. මවුල ගන්න ඩෙසිමීටර්. එයාගේ y වෙනි වලේ 0.1යි මවුල ගන්න ඩෙසිමීටර්. එයාගේ y නෙමෙයි z වෙනි වලේ. මෙන්න ඔය පළවෙනි සමීකරණය. හරි මම යන දෙවෙනි සමීකරණය. ඊ කියලා දෙන්නේ 1.6 වැඩි කිරීම 10 3යි. 1.6 වැඩි කිරීම 10 3යි. මවුල ගන්න ඩෙසිමීටර් තප්පරයට. එතකොට k වතාවක් 0.1 එහෙනම් 0.1යි මවුල ගන්න ඩෙසිමීටර් x වෙනි බලය 0.2යි මවුල ගන්න ඩෙසිමීටර් 0.1යි මවුල ගන්න ඩෙසිමීටර් y බෙදෙනවා 0.1යි මවුල ගන්න ඩෙසිමීටර් z. දැන් මොකද දෙවෙනි සමීකරණය. තුන්වෙනි සමීකරණය 3.2 වැඩි කිරීම 10 3යි මවුල ගන්න ඩෙසිමීටර් k වතාවක් 0.2 එනවා 0.2යි මවුල ගන්න ඩෙසිමීටර් x වෙනි බලය 0.2යි මවුල ගන්න ඩෙසිමීටර් යයි වෙනි බලය 0.1යි මවුල ගන්න ඩෙසිමීටර් එයාගේ z වෙනි බලය. තුන්වෙනි ඊළඟට තියෙනවා හතරවෙනි සමීකරණය 3.2 වැඩි කිරීම 10 3යි මවුල ගන්න ඩෙසිමීටර් තප්පරයට k වතාවක් 0.1 0.2 එහෙනම් 0.1යි මවුල ගන්න ඩෙසිමීටර් x වෙනි බලය 0.1යි මවුල ගන්න ඩෙසිමීටර් y වෙනි බලය 0.2යි මවුල ගන්න ඩෙසිමීටර් z වෙනි බලය. හතරවෙනි සමීකරණය. දැන් මේ සමීකරණ හතරක් තියෙනවා. අපිට තියෙන මොකක්ද? සුළු කරන්න. හරිද? සුළු කරාම අපිට ගන්න පුළුවන්. මම පළවෙනි එක දෙන්නම්. පළවෙනි සමීකරණය මම දෙවෙනි සමීකරණය විතර පළවෙනි එක. එහෙනම් දෙක දුන්නා එකේ. ඒ කියන්නේ කීයද? 1.6 වැඩි කිරීම 10 3 බෙදෙනවා 0.8 වැඩි කිරීම 10 3. එහෙනම් අපිට k වතාවක් 0.2යි x 0.1යි y 0.2යි z බෙදෙනවා k වතාවක් 0.1යි x 0.1යි y 0.1යි z. හරිද? සර් මේක මම කියන්න 0.1යි කියන්නේ 0.1යි. එහෙනම් මෙතන දෙකේ x කියලා. එබැවින් නම් දෙකයි කියලා. එහෙනම් දෙක සමානයි දෙකේ x ට කියන්නේ x සමානයි 1යි කියලා. හරිද? මම මේ උඩින් ලියන්න නම් මට ආව x සමානයි 1යි කියලා. හරි ඊළඟ සුළු කිරීම යන්නම් මම. ඊළඟ සුළු කිරීම ගියාම y හොයාගන්න තියෙන්නේ. එහෙනම් y කැපිටල් එකක් ගත්තොත් මම ගන්න තුන්වෙනි සමීකරණය විතර දෙවෙනි සමීකරණය. තුන දෙනවා දෙක. මේවා ලියන්න ඕනේ. ලකුණු හම් වෙන සුළු කිරීම පියවරදී ලකුණු ඒකක ලියන්න ඕනේ නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. සුළු කිරීමනේ. මේ සමීකරණ ටික ලියුවා වර නැත්තම් දාන පුරාවට අපිට ලියන්න වෙන්නේ සමීකරණ ටික ලියන්න විතරයි කරන්න වෙන්නේ. වෙන මොකක් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් 1.6 වැඩි කිරීම 10 තමයි. සමානයි k වතාවක් කොතන හරි කරේ
දශම දෙකේ x හොයාගත්ත ඉඳයි ආදිශ කරන්නට ඕනේ. ප්‍රශ්නයක් තියෙනවනේ. x හොයාගත්තද 1යි කියලා ආදිශ කරනවා. ඊළඟ මොලේ වෙන්න ඕනේ. හරිද? x කියලා දාන්න. තාම සුළු කරනවානේ. දශම 2යි y දශම 1යි x ඉතින් දෙදෙනා ඊයතාවක් දශම 2 x දශම 1 y දශම 1 z කැවිලා ගියා. ආයි නෝ දෙක සමානයි දෙකේ y කියලා. දැන් y සමානයි ඒත් එකයි. එහෙනම් y සමානයි එකයි කියන z ගන්නදී හරිද? z ගන්න නම් දැන් මෙහෙමයි. මේක හොයනකොට ඉස්සෙල්ලා x වල ඊට පස්සේ y වල ඊට පස්සේ z ගන්න ඕනේ කියලා කියන්නේ. සෙට් එකෙන් දින පිළිවෙලට ඔයාලට කපා ගන්න ඕනේ නේද? මට ඉතින් ලේසි වෙක් කියලා මට පේනවා 4යි 1යි. මෙන්න මම කරන්නේ හතරෙන් සමීකරණය දෙලා පළවෙනි සමීකරණය. ඒ කියන්නේ කීයද? 3 දෙක වැඩි කිරීම 10 3 බෙදෙනවා. දශම 8 වැඩි කිරීම 10 3න් සමානයි. කීවතාවක් දශම 1යි x දශම 1යි y දශම 2යි z කීවතාවක් දශම 1 x දශම 1 y දශම 1 z කැපිලා ගියාම 2යි මේ ඔක්කොම කැපිලා යනවා. එතන 4යි. ඉතින් 4 සමානයි 2 z ඒ කියන්නේ z සමානයි 2යි. හරිද? සරල සුළු කිරීම. මේ භාග ගණනක් හදන්නේ ඒ වලට දැස් එකේ අවුරුදු 10ක්. හරිද? හරි. ඊට පස්සේ අපි අහලා තියෙනවා A සහ B යන එක් එක් විශේෂයන්ගේ සාන්ද්‍රණය වෙනස් නොකර A සහ B යන එක් එක් විශේෂයන්ගේ සාන්ද්‍රණය වෙනස් නොකර C සාන්ද්‍රණය 3 ගුණයකින් වැඩි කළ විට ඉහත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආරම්භකයෙන් කෙසේ වෙනස් වේද? ඒ කියන්නේ A සහ B වල සාන්ද්‍රණය වෙනස් කරන්නේ නැහැ. C වල විතරක් සාන්ද්‍රණය 3 ගුණයක් කරනවා. එතකොට ළමයි කරන වැඩක් තමයි අලුත් සාන්ද්‍රණය R හරි මොකක්ද ගන්නවා. මම R dash කියලා ගන්නකො. R dash කියලා අරගෙන මෙන්න මේ සමීකරණයක තිබ්බ දත්ත වලට මාදේශ කරනවා. කොහෙත්ම කරන්න එපා. ඇයි? එම් බලන්න මේක නම් කවුරක් නෑ දශම එකයි. එයාගේ ස්ටෝරි මේ පෙළ ඉන්නෙත් එකයි. මෙයා දශම එකයි. එන්න එකයි. එම් බලන්න වෙනස් කරන්නේ මූනේ. මූ වෙනස් කරපුව ගමන් දශම දෙකයි. දශම දෙකේ වර්ගයක්. සුළු කරගන්න ගියාම හරි අමාරුයිනේ. ඊළඟ ගන්න ඕනේ. එහෙනම් මම ආයෙ ගන්නවා. ආරම්භක සීට්ලා R නම් කීවතාවක් බලන R සමානයි කීවතාවක් A වල සාන්ද්‍රණය මේ විදිහට ගත්තා B වල සාන්ද්‍රණය පළවෙනි බලවතාවක් C වල සාන්ද්‍රණය වර්ගය මේ වගේ පස්සේ තමයි හයවෙනි සමීකරණය මම ගන්නවා R dash K වෙනස් වෙන්නේ නැහැ A වල සාන්ද්‍රණය නේද B වල සාන්ද්‍රණය C වල සාන්ද්‍රණය අර වගේ 3 ගුණයක් කරනවා. දැන් මොකද කරන්නේ? 4 බෙදෙනවා. පස්සේ sorry. 4 නෙවෙයි 6. එහෙනම් 6 බෙදෙනවා 5. එහෙනම් R dash බෙදෙනවා R වලින් කීවතාවක් A B C නෙවෙයි 9යි C වර්ගය. මේක බෙදෙනවා කීවතාවක් A B වතාවක් C වර්ගය. C වර්ග කැවිලා ගිහින් ඔහොම ගියාම R dash සමානයි 9ක් R කියලා. මේ මම හැදුවේ සාමාන්‍ය ළමයි ගාන හදන ක්‍රම. හරිද? මේක තමයි කොමන් ක්‍රමය. හරිද? එතකොට ඉන්ග්‍රීඩියන්ට් ස්ටෙප් එක අපි ඉස්සරහට හිතලා මේක තමයි ඔයාලා මේ මෙතනින් එහාට මේ ඔයාලා විභාග මට්ටමේ ගණන් හදන පළවෙනි අවස්ථාවනේ.
හරිද? එතකොට මෙතනින් එහාට ළමෙක් මේ ගානක් හදනකොට අපිට මෙතනදි මෙහෙම යක් ගන්න ඕනේ නෙමෙයි. A වල සාන්ද්‍රණය වෙනස් කරන්නෙත් නැහැ, B වල සාන්ද්‍රණය වෙනස් කරන්නෙත් නැත්තම්. K නියත පදයක් නම් අපිට කෙලින්ම ගන්න පුළුවන් මේකෙදි මෙන්න මෙහෙම දෙයක්. මේක තමයි ඊළඟ ස්ටෙප් එකේ බලාපොරොත්තු වෙන්නේ. හරිද? එතකොට මම ලියනවා මේක මෙහෙම. R අනුලෝම සමානුපාතිකයි C වල සාන්ද්‍රණය වර්ගය. දෙවෙනි අවස්ථාවේ R dash එයා අනුලෝම සමානුපාතික C නෙවෙයි 3ක් C වල වර්ගය. එහෙනම් මේ දෙකම දුවම නැවතත් වෙනවා R dash සමානයි 9ක් R. හරිද? මේක තමයි කතාව. එහෙනම් ওই දේවල් ওই විදිහට තමයි ඉස්සරහට යන්න ඕනේ. සමානුපාතික ලකුණු දාලා සුළු කරන්න ලේසි වෙන ක්‍රම හොයාගෙන. හරිද? නැත්තම් අලි ජංජාලයක් වෙනවා සුළු කරන්න ගියා. හරිද? ඔය විනාඩි ප්‍රධානම බලන්න ඕනේ. මම මෙහෙමම කතා කරන්නම් 2013 ගන්න. හරිද? ඒ සර් පිළිවෙලකට සාකච්ඡා කරන්න නැත්තේ එහෙම තමයි. ඔය පිළිවෙලකට කරන්න ඕනේ කියන්නේ. හරිද? හරි බලන්න 2013 13 මම කියලා දෙනවා M simple M capital M simple M capital M වලින් හැදෙන ප්‍රතික්‍රියාව කරගන්න. simple M simple M simple C යනවා capital M capital M capital C වල ස්ටොයිකියෝගේ සංගුණ කියලා පොඩක් පැටලෙන් තමයි මොනවද දෙන්නේ කියලා දෙනවා. ඊට ප්‍රතික්‍රියාව මූලික ප්‍රතික්‍රියාවක් බව සලකමින් ඒ ශීඝ්‍රතාව සඳහා ශීඝ්‍රතා ප්‍රකාශනය කියන ප්‍රතික්‍රියා ශීඝ්‍රතා නියතේ කියනවා. හරි. මම කලින් ගානේ මූලික ප්‍රතික්‍රියාවක් කිව්වහම මූලික ප්‍රතික්‍රියාවේ පෙළයි ස්ටොයිකියෝමිතිය සමානයි. මූලික ප්‍රතික්‍රියාවක පෙළයි ස්ටොයිකියෝමිතිය සමානයි. එහෙනම් අපිට ප්‍රතික්‍රියා දිලා දිනවා මෙහෙමනේ. කොහොමද දිවි? එහෙනම් අපිට ගන්න පුළුවන් R සමානයි K වතාවක් M වල සාන්ද්‍රණේ M වල භෞතික අවස්ථා දීලා නැහැ. හරිද? භෞතික අවස්ථා දීලා නැහැ අපිට. භෞතික අවස්ථා දීලා නෑ. හරිද? M වල සිම්පල් M වල N වල සිම්පල් N වල වල. හරිද? ඔය දිනේනවා. අවරම කියනවා මූලික ප්‍රතික්‍රියාවක් බව සලකමින් ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනය කරේ. ඊට කියන දෙවෙනි ගානේ ප්‍රතික්‍රියාව පෙළසෙවීම සඳහා පරීක්ෂණ දෙකක් සිදු කරන ලදී. එන්නි සාන්ද්‍රණය නිරවවත්වා ගනිමින් එම්මි සාන්ද්‍රණය වෙනස් කරමින් ප්‍රතික්‍රියාව සිදු කරන ලදී. අපි කියවන්නේ ප්‍රස්ථාරික ක්‍රමයෙන් ගාන හදනවා නම්. හරිද? ප්‍රස්ථාරික ක්‍රමය යටතේ ගාන හදනකොට M වල සාන්ද්‍රණය ඒ කියන්නේ M ගේ පෙළ හොයනවා නම් N වල සාන්ද්‍රණය නියතව තියාගෙන M වෙනස් කරනවා. N ගේ පෙළ හොයනවා නම් M වල සාන්ද්‍රණය නියතව තියාගෙන N